ආයුබෝවන්. ඉතින් ආශාවාදයේ පිළිබඳව කතා කරගෙන මේ ගැන හොයාගෙන යන ගමනේදී ප්‍රෂෝන් රීප්ලේ අපේ ගමනේ අපි දැක්කා මිනිස්සු මේ ජීවිතය කියන තුලේ විවිධාකාර දේවල් රස විඳින්මින් විවිධාකාර දේවල් එන්ජොයි කරන්න එයාලගේ මුළු ජීවිතයක්ම සැක්‍රිෆයිස් කරනවා කියලා. ඉතින් අපි ප්‍රෂෝන් රීප්ලේ ගමනේදී අපි කතා කරපු එක දෙයක් තමයි මේ ලෝකයේ ආශාවාද වලින් නිර්මාණය වෙලා තියෙද්දී මේ ආස්වාදජනක ලෝකය මොනවද මිනිසුන්ට දෙන්නේ? මොනවද මිනිස්සුත් එක්ක ගනුදෙනු කරගන්නේ? බොහෝ පිරිසක් එක් කාලයක හිතනවා අපි දේවල් බලෙන් අතහැරිය යුතුයි කියලා. මේක තමයි දහම. මේක අපි දේවල් අතහැරිය යුතුයි කියලා. තවත් පිරිසක් හිතන්න පුළුවන් අපි දේවල් එන්ජොයි කරගෙන ඉන්නකොට තමයි අපි දේවල් අතහැරෙන්නේ කියලා. මොකක්ද ඇත්ත? මේක හරි ප්‍රශ්නයක්. ජීවිතය ගැන හිතද්දී අපි දන්නවා අපි මිනිස්සුත් එක්ක ආදරෙන් බැඳෙනවා. අපි ආදරය කරනවා මිනිස්සුන්ට. අපි සාමාන්‍යයෙන් ඒ දේවල් වල ගැටෙමින් ජීවත් වෙනවා. සංඛ්‍යාතය, ভাইබ්‍රේෂන් එක, අපි කියනවා ෆ්‍රීකවෙන්සි, ভাইබ්‍රේෂන්, එනර්ජි. මේ තුනෙන් පුළුවන් සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ගොඩක් දේවල් අපිට අවබෝධ කරගන්න මේ ලෝකේ මොන වගේද හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මේක මේ බුද්ධ ආගමද? මේක මොකක්ද? ඉතින් අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඇත්තට මොනවද මේ දේවල් වල තියෙන්නේ කියලා. අපි අපේ ගමන පුරාවට කතා කරා සංඛ්‍යාත කොහොමද මිනිස්සුන්ගේ ජීවිත හා සම්බන්ධ වෙන්නේ? මොනවද සංඛ්‍යාත වලට කරන්න පුළුවන්? ඒවා කොහොමද මිනිස්සුන්ගේ ජීවිතවලට සම්බන්ධ වෙලා සාමාන්‍යයෙන් සෛල චක්‍රීය ක්‍රියාවන් වලට සම්බන්ධ වෙලා බලපන්නේ කියලා. මේ ස්වභාව ධාම තුල තියෙන සියලුම ශක්තියින්, මේ ස්වභාව ධාම තුල තියෙන සියලුම යහපත් හරයන් එකතු වුණාම මේ අපූර්ව සංඛ්‍යාතය ভাইබ්‍රේෂන් එක අපි කියනවා කම්පණය. මේ තුලින් මිනිස්සු හීල් වෙනවා. මිනිස්සු සුවපත් වෙනවා. ඉතින් මේ ගැන අපි හොයාගෙන යන ගමනේදී අපිට හම්බ වෙන එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රායෝගික ජීවිතය තුළ මෙවැනි අත්දැකීම් බොහෝ සෙයින් මිනිසුන් එක බෙදා හදා ගන්න කෙනෙක්. ඉතින් මේ ගමනේදී මට හිතුණා ඔහුත් එක්ක අපි විශේෂයෙන් කතා කළ යුතුයි. ඔහුගේ මොකක්ද මේ සම්බන්ධයෙන් දාරන අදහස? එහෙම නැත්නම් මොකක්ද මේ ඇත්තට මේ සබහාදාමත් එක්ක තියෙන ගනුදෙනුව මිනිස්සුන්ගේ? මොකක්ද මේ කරන හීල් එක? ඒ ගැන කතා කරන්න. මේ සම්බන්ධයෙන් කතා කරන්න. ඉතාම හොඳ, ඉතාම වැදගත් චරිතයක් අපේ මේ ගමන තුල අපිට හම්බුණා. වෙන කවුරුත් නෙවෙයි. උන්වහන්සේ පෙරදිනේ සුජාත ස්වාමීන් වහන්සේ. ආයුබෝවන්, තෙරුවන් සරණයි. ඉතින් සබහාදාම ගැන හොයාගෙන යන ගමනකදී අපිට අමතකම කරන්න බැරි දෙයක් තමයි මිනිස්සු සබහාදාමට තියෙන බැඳීම. අපේ හාමුදුරනේ මම දැක්ක ඔබේ ජීවිතේ පුරාටම ඔබ වහන්සේ මල් වවනවා. ඔබ වහන්සේ ගොඩක් පැල වගා කරනවා. ඉතින් ඔබ වහන්සේ බොහෝ සෙයින් මේ ස්වභාව පරිසරයත් එක්ක ජීවත් වෙන කෙනෙක්. ඒක මම දැක්කා. අපිට ඔබ වහන්සේගේ සනාත සුවයට පැමිණුණාන් පස්සේ ඒ බව ඇස් දෙකටම දැක ගන්න පුළුවන්. මොකක්ද මේ? ඇයි ඔබ වහන්සේට පුළුවන් නේ සාමාන්‍ය බණක් කියාගෙන ඉන්න? මොකද්ද මේ මොකද්ද කරන්නේ? මොකද්ද මේ වෙන්නේ? සුජිත් ඉස්ලාම් කියනෝනේ thank you බොහොම ස්තුතියි මේ වැඩසටහන කරන ගැන. දැන් මම ඇමරිකාවට යන්න කලින් මං ඉපදෙන්නේ පේරාදෙනියනේ. පේරාදෙනිය මහනුවර නැත්නම් සෙන්කඩගල පුරවරය මගේ නිජ බිම. මං උපන් පළාත. ඉතින් මම මේ නුවර තියෙන ස්වභාව සෞන්දර්යයත් එක්ක හැදිච්ච ඉපදිච්ච මහවැලි නදීතර. ඉතින් මහවැලි ගඟ අයිනේ. පේරාදෙනිය මල්වත්ත. ඒ ආශ්‍රිතව තමයි මගේ පුංචි කාලේ ගත වෙන්නේ. ඊට පස්සේ මම යනවා මගේ මහාන වුණාට පස්සේ මගේ මූලික අධ්‍යාපනය පස්සේ මට රටෙන් පිට වෙන්න අවස්ථාව ලැබෙනවා විශේෂයෙන් ඇමරිකාවට යන්න. ඇමරිකාවට ගියාට පස්සේ මට ලැබෙන අධ්‍යාපනය, පරිසරය වෙනස් වීම ඒ දේවල් එක්ක මම ගොඩාක් ප්‍රායෝගික දැනුමින් මම සන්නද්ධ වෙනවා. ප්‍රායෝගික දැනුම ලැබෙනවා. අපි ලංකාවේ අපේ අධ්‍යාපනය මම දකින්නේ ගොඩාක් දේවල් කලින් කවුරු හරි කියපු, කලින් කවුරු හරි කරපු පොතපතට පමණක් සීමා වෙච්ච අධ්‍යාපනයක තමයි නිකන් යාන්ත්‍රික අධ්‍යාපනයක තරඟකාරී අධ්‍යාපනයක හිටියයි කියන එක මට වැටහුණේ ඇමරිකාව වගේ ප්‍රැක්ටිකල් නැත්නම් ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබන රටකට ගියාට පස්සේ. ඒ ගියාට පස්සේ තමයි මම දේශගුණය, කාලගුණය, ගහකොළ, සතා සිව්පාවා මේ දේවල් ගැන ගොඩාක් ඉගෙන ගන්න මට අවස්ථාව ලැබුණේ. දැන් මම අවංකවම කියන්න ඕන
පුංචි කාලේ අපි හැදෙනකොට අපිට ඇත්තටම ගහකොළ ගැන කියලා දුන්නේ නැහැ. ගහකොළට ආදරය කරන හැටි, ගහකොළත් එක්ක ජීවත් වෙන හැටි, සතා සිව්පාවත් එක්ක ජීවිතේ සුන්දරත්වයේ විඳින හැටි අපිට කියලා දුන්නේ නැහැ ඇත්තටම. ඒකට මට කාටවත් දොස් කියන්නත් බෑ. නමුත් අර පිට රටකට ගියාට පස්සේ විශේෂයෙන් ඇමරිකාවට ගියාට පස්සේ මට ඒ අවස්ථාව හරියට ලැබුණා. ගහකොළත් එක්ක ජීවත් වෙන්න, ගහකොළ ගැන ඉගෙන ගන්න, ඒ වගේ එනර්ජිස් ගැන හොයන්න. මොකද එහෙම මම හෙව්වත් නෙවෙයි, ඒවා හොයන මිනිස්සු ඒ රටේ අප්‍රමාණව ඉන්නවා. ඉතින් මම ඒවත් එක්ක ඉන්නකොට මම මේකට මට හරි ආසාවක් ඇති වුණා. ඇත්තට මේවා ගැන හොයන්න ඕනේ කියලා හිතුණා. දැන් අපිට උගන්වන්නේ නැනේ. දැන් අපි ඉන්නේ මේ ගන්නෝරුව රණබිම රක්ෂිතේ. මේ අපි ඉන්නේ. දැන් මේ රක්ෂිතට ආවම අපි දකින දෙයක් සුජිත්, හරියට මිනිස්සු බීලා, ටොෆි කාලා, චොක්ලට් කාලා, කෑම ගෙනල්ලා, ලන්ච් ෂීට් දාලා හැම තැනම ජරා කරලා ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ වගේ රටකට ගියම ඒ වගේ දේවල් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. එහෙම කලන්නේ අපේ වගේ රටින් ගියා. ඉතින් අර දැන් ඒ අධ්‍යාපනය මට ලැබුණාට පස්සේ මට දැනුණා පරිසරය කියලා කියන්නේ මගේ අම්මා කියලා. පරිසරය කියන්නේ මගේ තාත්තා කියලා. පරිසරය කියන්නේ ගහකොළ කියන්නේ මගේ සහෝදර සහෝදරියෝ කියලා මට පුදුම සම්බන්ධකම් ඇති වුණා පරිසරයත් එක්ක. මම ඊට පස්සේ ගහකොළට ආදරය කරන්න පටන් ගත්තා. මම කියන්නේ මම හරියට මගේ පාර්ට්නර් තමයි නේචර් එක. I am married to nature. ඉතින් මං රිලේෂන්ෂිප් එකක් තියන්නේ නේචර් එක. මගේ ස්වභාවය තමයි මට ගස් කොළන් එක්ක ඉන්නකොට, පරිසරයත් එක්ක ඉන්නකොට, ඒ ගස් කොළන් වල ඒ හුළඟට හැලෙනකොට ඒ හඬට, මේ එහෙම එහෙනකොට දැනෙන හඬට මම ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ගොඩාක් දේවල් හොයනකොට මම දැන් අපි ගස් කොළන් ගැන කතා කරන ඉතින් මට දැනෙච්ච දෙයක් තමයි මම කල්පනා කරා අපිට බෞද්ධයෝන අපිට ලැබිලා තියෙන බෝධිය. මොකද මේ බෝධිය ඇයි මේ ගහක්? ඉතින් අපි අපේ සමහර කතාවල තියෙනවා, සමහර කියනකොට කියනවා මේ ගස් කොළන් වලට වඳින්න පුදන්නේ වැද්දෝ. ඔව්. දියුණු නැති මිනිස්සු ගස් කොළන් වල. ඉතින් ධර්මෙත් එහෙම කියන තැන් තියෙනවා නේද? ඉතින් ඒ වගේ නිකන් වැරදි අවබෝධයක් අපිට දීලා තිබුණා. නමුත් ඇමරිකාවේ වගේ රටවල ගස් කොළන් ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒවා රිසර්ච් කරලා ඒ වගේ තියෙන එනර්ජීස්, ඒ වගේ තියෙන ගුණාත්මක දේවල් ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා. දැන් බෝධිය ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා විශේෂයෙන්ම. දැන් ඒක මේක් සෙන්ස්. ඒක හොඳට තේරෙනවා. ඒක ගැන කියවගෙන යනකොට බෝධිය විශේෂ ගහක්. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පාවිච්චි කරගා. ඇයි ඉතින් බුදුහාරෝ ඉන්දියාවේ ගිහිල්ලා කොස් ගහක් යට ඉඳගත්තත් බුදු වෙන්න තිබ්බන්නේ. ඒ කොස් ගහක් තෝරාගත්තේ නැත්තේ. ඉතින් ඒ නිසා අර ඇමරිකන් මිනිස්සු මේ බෝධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා. බෝධියේ එක තියෙන ස්වභාවයක් තමයි බෝධියේ පත්‍ර නැත්තම් කොළ නටුවෙන් තමයි හෙලවෙන්නේ. අපි ඒ නිසානේ අපි කියන්නේ සිලිසිලි බෝපත් කියලා අර සින්දුවකුත් තියෙනවනේ නේද? හැම වෙලෙම බෝපත සිලිසිලි ගාලා හෙලවෙන්නේ. එතකොට අර නටුවෙන් හෙලවෙන හින්දා තමයි ඒ සිලිසිලි හඬ අර බෙල් එකක් ගහනවා වගේ ඇහෙන්නේ. එතකොට බලන්න එතන ඔයා සංඛ්‍යාත ගැන කතා කළා, ශබ්ද තරංග ගැන අපි කතා කරනවා. එතකොට අර බෝගහේ තියෙන සිලිසිලි හඬට ඒ ශබ්ද තරංග වලට මොකද වෙන්නේ? අපේ හිත තැම්පත් කරනවා. ඊළඟට මේ පරීක්ෂණේ තව දෙයක් ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා. ඒ බුදුහාරෝ බෝධිය වගේ එකක් බුද්ධත්වයේ සඳහා යොදාගත්තේ කියලා. බෝධියේ තියෙනවා බෝ කොලේ හાર્ට් එක වගේ තියෙන ඒකේ පොඩි තුඩක් තියෙනවා. ඒ තුඩෙන් ඒගොල්ලෝ කියනවා මිනිස්සුන්ගේ හිත තැම්පත් කරන්න පුළුවන් මොකද මොන ශ්‍රාවය දෙකට කියන්නේ? විද්‍යුත් ශ්‍රාවයක්. විද්‍යුත් ශ්‍රාවය කියන එක මිනිසුන්ට පිට කරනවා. ඒකෙන් කරන්නේ මිනිස්සුන්ගේ හිත තැම්පත් වෙනවා කියන එක. ඒ නිසා මම ගස් වලට ගොඩාක් ආදරය කරනවා. ඉතින් මට ජීවිතේ පණ දෙන්නේ මේ ගස් කොළන්. ඊටාම හොඳ තැනකින් ඔබ වහන්සේ අරගෙන ගියේ. ඇත්තටම මේ කතාව ගොඩක් අපිට ගැඹුරු කරන්න පුළුවන්. දැන් විද්‍යුත් ශ්‍රාවය ගැන ඔබ වහන්සේ මේ සඳහන් කරද්දී මටත් මතක් වෙන්නේ ඒ විද්‍යුත් ශ්‍රාවය එකතු වුණාම අපිට ඇත්තටම ඒකේ ලොකු විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. සාමාන්‍ය අපේ රුධිර ගමනාගමනයට පවා එකකින් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම සයන්ස් අපි කියන්නේ ලොජිකලි අපි කියනවා තාර්කිකව මේ හැම දෙයක්ම ඊටාම හොඳින් ඔප්පු වෙලා තියෙනවා අපේ හැමදේම. ඉතින් හරි විශිෂ්ට දෙයක් මම හිතන්නේ අපිට මේ දේවල් සමාජගත කරන්න බොහෝ දෙනෙක් අර බෝධීන් වහන්සේ නමක් සිලිසිලි හඬ ඇහෙනවා කියනවා. අපි හිතනවා මේක සාහිත්‍යයද? මේක සාහිත්‍යයද කියලා. අපිට එහෙම හිතන වෙලාවල ඕන තරම් තියෙනවා. හැබැයි මේක සාහිත්‍යය නෙවෙයි. මේ පිටිපස්සේ සැඟවිච්ච ලොකු විද්‍යාත්මක අනාවරණයක් තියෙනවා. ඉතින් මේක තමයි උන්වහන්සේ මේ සඳහන් කරන්නේ. ඔබ වහන්සේට හමු වෙලා ඇති ඕන තරම් මිනිසුන්
ඕන තරම් සමහරලාට අපි හිතනවා මොකක් හරි ගැටලුවක ඉන්නවා. එයාට පිළිතුරු දෙන්න තිබුණේ සබහාධර්මයෙන් වෙන්න පුළුවන්. ඇත්තටම මම හිතන්නේ සුජිත් මේ මිනිස්සු සමහරට ජීවිතවලට ප්‍රශ්න හොයාගෙන නොඑක් දේවල් තෙරපි කරා ඒවා කමක් නැහැ. මොඩර්න් ලෝකයේ තියෙන දේවල් ඒවා කරාට කමක් නැහැ. නමුත් මට හිතෙනවා මිනිස්සු හොයාගෙන යන්නේ කෘත්‍රිම දේවල් එක්ක කියලා. නමුත් මම මගේ ජීවිත අත්දැකීමෙන් කියලා කියන්නේ විශේෂයෙන්ම පැන්ඩමික් එක වෙලාවේ මම අවුරුද්දට දවස් 200ක් විතර ට්‍රැවල් කරපු කෙනෙක් ධර්ම දේශනා කරන්න ඇමරිකාව පුරාමට යුරෝපයේ සවුත් ඇමරිකාව වගේ රටවල. ඉතින් මම අර එක තැනකට කොටු වුණාට පස්සේ මම හිතුවා මට හොඳ අවස්ථාවක් ඔපචුනිටි එකක් ලැබිලා තියෙනවා පරිසරයත් එක්ක ජීවත් වෙන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් අවංකවම කියන්න ඕනේ මට අර සියලු දේවල් එකපාරට අවුරුදු 15ක් 20ක් කරගෙන හිටිය ලයිෆ් ස්ටයිල් එක නැති වුණාට පස්සේ මම ස්ට්‍රෙස් වුණා. අවංකවම ස්ට්‍රෙස් වුණා. අපි කාටත් ඒක දැනුණානේ. හැබැයි මම ඒක පරිසරයෙන් මම ඒක හීල් කරගත්තා. මම පරිසරයට ගිහිලා ගස් කොළන් එක ජීවත් වුණා. සතා සිව්පාව දිහා බලන්න මට කාලය තිබුණා. මම බැලුවේ හැමදාම ලාස් වේගාස් වල තියෙන බිල්ඩින් දිහා තමයි මට පෙනුනේ. හොටෙල් රූම්ස් මට පෙනුනේ. ඒවත් එක්ක තමයි මගේ ජීවිතේ ගොඩාක් වෙලාවට ගියේ මම ධර්ම ප්‍රචාර කටයුතු සඳහා ට්‍රැවල් කරනකොට. හැබැයි පැන්ඩමික් එකෙන් පස්සේ මට ලැබුණා මේ පරිසරයත් එක්ක ගස් කොළ දිහා බලලා ඒවට ඇහුම්කන් දෙන්න. සත්තුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. ඊළඟට කැලයක් මැද තියෙන පොකුණක් වගේ තැනකට ගිහිල්ලා තාරාව පීනනවා බලන් ඉන්න. ඒගොල්ලන්ගේ සම්බන්ධතාව ගැන ස්ටඩි කරන්න මට ඒ අවස්ථාව ලැබුණා. ඉතින් අර මට තිබ්බ ස්ට්‍රෙස් එක නැති වුණේ ඒ මාස 3-4ක් එක දිගටම මේ කොරෝනා වෛරසය පටන් ගන්නකොට ඇමරිකාවේ මම එක තැනකට හිරුණා. ඒකත් එක්ක උනේ. ඊට පස්සේ මම මේ වගේ ගොඩාක් හීලින් කියන එක නැත්තම් සුවපත් වීම කියන එක ගහකොලින් ලැබුවා. ඊළඟට ඇමරිකාවේ තියෙනවා මේ සුජිත් මේ ට්‍රී හගර්ස් කියලා සංවිධානය. ඉතින් ඒක දැක්කහම ටිකක් හරි ෆනී වගේ. ඇත්තටම ෆනී නැහැ. මේ මිනිස්සු වේදනාවල් දුක්ඛම් කලට තියෙනකොට අපිට ට්‍රස්ට් කරන්න බැරි ලෝකේ ඉන්න ලොකුම සත්වයා තමයි මිනිස්සු කියන්නේ. මිනිස්සු ට්‍රස්ට් කරන්න බෑ. මිනිස්සුන්ට පර්සනල් දේවල් ෂෙයා කරගන්න බෑ. එතකොට මිනිස්සු අසරණ වෙනවා. හැබැයි ඒ මිනිස්සු අසරණ වෙන්නේ නැහැ. ඒ මිනිස්සු ගිහලා ගස් එක්ක ඒවා ෂෙයා කරගත්තා. ඉතින් මේ ට්‍රී හගර්ස් කියන ඕගනයිසේෂන් එක ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ට දුකක් වේදනාවක් තියෙනකොට ගිහිලා විශාල ගස් හක් කරනවා ඒගොල්ලෝ. ඒකට ගහට හાર્ට් එක තියලා ගහට ආදරය කරනවා. ගස් වලින් ලැබෙන දේ ඒගොල්ලෝ ජීවිතේ සුවපත් වීම සඳහා යොදා ගන්නවා. ඒගොල්ලෝ ඒ වගේ දේවල් කරලා තිනවා. මට හොඳ උදාහරණයක් ඔයාලට කියන්න පුළුවන්. ඒක තරුණ මහත්මයෙක් මගේ භාවනා පන්තියකින් පස්සේ මට ඇවිල්ලා කියනවා මේක මේ මට කියන්න ලැජ්ජයි වගේ. මම ළඟදී මැරිකලා මට මගේ නෝනට දරුවෙක් හම්බුණා. ඉතින් මේ මම හරි ආදරේ මගේ චූටි දුවට. මම ඉතින් වැඩ ඇරිලා මම හිතාගෙන ඉන්නේ දුව බලන්න තමයි මම යන්න ඉන්නේ වැඩ ඇරිලා. ඉතින් මම ගෙදර ගිහිල්ලා එකපාරට මම කරන්නේ දුව වඩා ගන්න එක. වඩා ගන්නකොට මේ ළමයා නිකන් යකෙක් දැක්කා වගේ කෑ ගහ අඬනවා. ඉතින් මට මේක හරි ප්‍රශ්නයක්. මමත් මගේ වයිෆ් දෙන්න එකතු වෙලා ළමයා ડોක්ටර් ගාවට ගිහින් ડોක්ටර් ළමයා චෙක් කළා. චෙක් කරලා බැලුවාම ડોක්ටර් කියනවා හොඳ නිරෝගී ළමයෙක්. මේ ළමයට කිසි ලෙඩක් නැහැ. ඒ හැටි වෙන්න තියන්නේ. ඉතින් දැන් දෙමව්පියන්ට මේක හොයාගන්න බෑ. මේ මහත්තයා කොච්චර අසරණ වුණාද කියනවනේ මට කිව්වා මේ ප්‍රශ්නේ අනේ බන්තේ මේ මට මේකට උදව්වක් කරන්න. ඕගොල්ලන්ට පුළුවන් ඉන්නේ උදව්වක් කරන්න. මම දන්නේ ඇත්තටම මොකද්ද කරන්න උදව්ව කියලා. මම ඇහුවා ඔයා මොකද්ද කරන්නේ රස්සාව කියලා. ඊට පස්සේ එයා කිව්වා මම කවුන්සලර් කෙනෙක් කියලා. මිනිස්සුන්ට මම මානසික ආතතියෙන් එන ප්‍රශ්න තියෙන මැරේජ් එකේ රිලේෂන්ෂිප් වල ප්‍රශ්න තියෙන අයට මම තෙරපි මම කරන්නේ. මට මේ වෙලාවේ අහන්න හිතුණා ඔයාට දවසේ අන්තිමට කොහොමද දැනෙන්නේ? ඊට පස්සේ එයා කියනවා අප්පෝ මට නම් එපා වෙනවා දවසේ අන්තිමට. මිනිස්සුන්ගේ ප්‍රශ්න අහලා මට ජීවිතේ එපා වෙලා මම ගෙදර යනකොට මම අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ exhausted කියලා. හරිම tired මහන්සි. එතකොට ගියාපුවා මට නෝන දිහා බලන්න හිතෙන්නේ නැහැ. නෝනත් එක්ක තරහ යනවා. නෝන වැඩක් වුවත් මට තරහ යනවා. මං කිව්වා ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඔයාගේ නෙගටිව් එනර්ජි එක ගෙදර අරන් යනකොට අර සංවේදී චූටි බබාට ඒ නෙගටිව් එනර්ජි එක දැනෙනවා. ඕක තමයි ප්‍රශ්නේ කියලා මම එයාට කිව්වා. හැබැයි මම ඒක කියන්න මට විද්‍යාවෙන් කියන්න මම ඉගෙනගෙන නැහැ. නමුත් මට දැනුනේ ඒකයි. මම එයාට කිව්වා මට ඔයාට එක උදව්වක් කරන්න පුළුවන්. ඔයා මේක try කරලා බලන්න මම කියනවාට මම try කරලා බලලා තියෙනවා. ඔයා වැඩ ඇරිලා විනාඩි 30ක් 40ක් 45ක් වැඩ ඇරිලා විවේකයක් අරගෙන පාක් එකකට යන්න. පොඩි වෝක් එකක් කරන්න. ඇවිදින්න, සක්මන් කරන්න. ගස් කොළන් දිහා බලන්න. හුස්ම ගන්න. හුස්ම පිට කරන්න. පොඩි වෝක් එකක් අරගෙන ඉවරලා ගෙදර යන්න ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා. මට එදා හවසම මේ මිනිස්සයා කෝල් එකක් දුන්නා.
කෝල් එකක් දෙලා කියනවා හරියටම වැඩ කරයි කිව්වා. හරියටම වැඩ කරයි කිව්වා. මම කිව්වා එහෙමනම් ඔයාට ඒ එනර්ජි එක හම්බුනේ කොහෙන්ද? ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ ඔයාගේ නෙගටිව් එක ඒ චින්තනය වෙනස් කරලා තියෙන ස්වභාව ධර්මය නොදැනීම. ඉතින් ඒ නිසා ගහකොළ සතාසීපාව තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කළේ. ඒ නිසා අපි යම් බඳු ප්‍රමාණයකට මිනිස්සුන්ට ආදරය කරනවා නම් ඒ බඳු ප්‍රමාණයටම අපි ගහකොළ සතාසීපාවට ආදරය කරන්න ඕනේ. ඒ නිසා තමයි මම ගස් කොළන් හදන්නේ. මන් දන්නේ ඒක මම ඇඩික්ටඩ්ද කියලා එකට ගස් කොළන් හදන එකට මල් හදන එකට මම ඇඩික්ටඩ් වගේ. මට ඒක නැතුව ජීවත් වෙන්න බෑ වගේ. ඉතින් දැන් සමහර ගස් තියෙනවා සුජිත් මං හැදුවට පස්සේ ඒවා හැදෙන්නේ නැහැ වෙලාවකට. මට ඕන වේගෙන් හැදෙන්නේ. මං ආසයි ඉක්මනට මේවා ගෙඩි හැදෙනවා නම් මල් පිපෙනවා නම්. ඉතින් දැන් එහෙම ගස් වලට මම ගිහිල්ලා මේගොල්ලන්ගේ කොළ අත ගන්නවා මං. පත්‍ර අත ගාලා කියනවා ඇයිවා මේ හැදෙන්නේ නැත්තේ? ඔයා පොඩ්ඩක් හැදෙන්නකෝ. ඔයා පොඩ්ඩක් වර්ධනය වෙන්න උත්සාහ කරා. මං ඒ ගස් කොළන් වලට කතා කරනවා. ඒක දැක්කහම කෙනෙකුට හරිය නිකන් ෆනි වගේ හිතෙන්න පුළුවන්. නමුත් මට ඒක ෆනි වගේ හිතෙන්නේ නැහැ. මට මිනිහෙකුට කතා කරන්න පුළුවන් නම් ආදරෙන් කරුණාවෙන් ඒ මිනිස්සු අසුවපත් කරන්න. ඇයි මට ගහකට එහෙම කරන්න බැරි? මට හිතෙනවා මිනිස්සුන්ට වඩා ජීවේ මට පරිසරය දෙනවා කියලා මම හිතනවා. ඒ විදිහට තමයි මම මේ ස්වභාව ධර්මයට ආදරය කරන්න පටන් ගත්තා. ඊටම අපූර්ව කතාවක්. ඉතින් ඇත්තෙන්ම මම ඒක අස්පනා අපිටම දැකලා තියෙන ඔබ වහන්සේගේ ඒ ක්‍රියාවන්. ඉතින් ඒකයි මම මේ ප්‍රශ්නෙත් ඔබ වහන්සේගෙන් අහන්නේ ඉතින්. මට තියෙන අනිත් ගැටලුව තමයි ඔබට තේරෙන්නේ නැති මේ කතාව තුළ අපි කතා කරගෙන යනකොට ස්වභාව ධර්මයට රකින්න ස්වභාව ධර්මයේ ආරක්ෂා කරන්න කියලා අපි පුංචි කාලේ පවා අපි නිකන් අපි දකිනවා නිකන් අපි වාක්‍යයකින් අපි දැකලා තියෙනවා. හැබැයි අපි ඒක හිතවලට කාවැදුන්නේ නැහැ. මේක මොකද්ද මේ තියෙන්නේ? ඇයි මෙහෙම කියන්නේ කියන එක. මේකට විද්‍යාත්මකව ලොකු අනාවරණයක් තියෙනවා. මේ ඇයි මේක මේ විදිහට කරන්න ඕන කියලා. ඉතින් ඔබ වහන්සේ පැහැදිලි කරපු දේවල් හැම දෙයක් තුළම ඒ විද්‍යාත්මක පසුබිම අපි කියන ඒ තාර්කික පසුබිම තිබුණා. ඉතින් මට තියෙන අනිත් ගැටලුව අපේ හාමුදුරනේ ඔබ වහන්සේ මේ හිතන ආකල්පය ඇයි අපේ රටේ මේක ව්‍යාප්ත වෙන්නේ නැත්තේ? ඇයි මෙච්චර ලස්සන හොඳ පරිසරයක් තියෙන හොඳ කියන්නේ විශාල ජෛව විවිධත්වයක් තියෙන රටක් බහුතරයක් මිනිස්සුන්ට මේ ගැන අවබෝධයක් නැද්ද අපේ හාමුදුරනේ? නැත්නම් මොකද තියෙන ගැටලුව? මොකද්ද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ මේ? මම හිතන්නේ සුජිත් හොඳ තැනකට ඔයා ආවේ. අපේ රටේ මිනිස්සුන්ගේ එකක් මම කාරණා කීපයක් දක්වන. එකක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන දරිද්‍රතාවය. ඊට පස්සේ මිනිස්සුන්ට ජීවිත සටන ජීවත් වීමේ අරගලය. එතකොට එහෙම ඉඳලා සල්ලි හොයාගත්ත අයට සල්ලි තියෙනවා. නමුත් අධ්‍යාපනය නැහැ. අධ්‍යාපනය කියලා කියන්නේ මේ සයන්ස් බුක් එක අරගෙන ඒක ඉගෙන ගන්න එක නෙවෙයි. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මයේ පිළිබඳව නැත්නම් රට මේ පරිසරය පිළිබඳ මිනිසුන්ට අධ්‍යාපනය දීලා දෙන. මන් දන්නේ අපේ ඉස්කෝලවල පරිසර පොතේ හරි මොකක් හරි ඉස්කෝලේක මට නම් මතක නැහැ. අපිට උගන්වලා තියෙනවද ඔයාගේ ජෙනරේෂන් එකේ හරි උදේට ඉස්කෝලේට ගියාපුවාම කුණු ඇහිඳින්න. මන් දන්නේ එහෙම තියෙනවද? කුණු ටික කුණු බාල්දියට දාන්න ඕගොල්ලන්ගේ පොතේ උගන්වනවද? දහම් පාසලේවත් උගන්වනවා. හැබැයි අර ඔයා කිව්වා වගේ බෝඩ් ගහලා තිනවා හැමතැනම. මම දැකලා තිනවා බෝඩ් එක ගලවලා ඒක උඩටත් දානවා. ඒ බෝඩ් එක ගලවලා ඒක උඩට දානවා දැකලා තිනවා. ඊළඟට මම දැකලා තිනවා සමහරට මේ සල්ලි තියෙන ඉගෙන ගත්ත අය වෙන්න පුළුවන්. අර ඔය කියපු අධ්‍යාපනය ලැබපු අය වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. ඉංජිනේරියෙක් වෙන්න පුළුවන්. උදේට ෆැන්සි කාර් එකකින් ඇවිල්ලා කුණු මල්ල කාර් එකකින් මහපාර අයිනට විසි කරලා යන මිනිස්සු මම දකිනවා. එතකොට එහෙම රටක කොහොමද අපි බලාපොරොත්තු වෙන මිනිස්සු පරිසරයට ආදරය කරයිද කියලා. දැන් ඔයා එන්නකෝ අපේ භාවනා මධ්‍යස්ථානට ඔයා දවස් 2-3ක් හිටියොත් ඔයාට තේරෙයි මම මොන්න තරම් කන්සර්න්ද කියලා පරිසරය ගැන. මම අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්න හැම කෙනාටම කියන්නේ ප්ලාස්ටික් වෙනම දාන්න ඕන, පොලිතින් වෙනම දාන්න වෙන් කරන්න ඕන. හැබැයි මං ඒවා වෙන් කරලා නගර සභාවට යවුවට පස්සේ ඒක ගැන මට වග කියන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. හැබැයි මගේ ආයතනය මං ඒක කරන්න දෙන්නේ නැහැ. මං ප්ලාස්ටික් පුච්චනකොට මං හරිම විරුද්ධයි. මේ ඊට පස්සේ ඒ දේවල් විස අපි මේ සමාජයට යවන්නේ ඒ විස. ඉතින් ඒවා දිරන්න සාහින කල් යනවා. ඉතින් ඔය අධ්‍යාපනය නැති එක හින්දා තමයි අපේ මේ වගේ මේ ජෛව විවිධත්වයක් තියෙන මේ ලංකාව වගේ රටකට අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාට කියන දෙයක් තමයි ලෝකයේ කියන එක අපිට වෙනස් කරන්න හරි විශාලයි.
නමුත් අපිට වෙනස් වෙන්න පුළුවන්. ඔයාට වෙනස් වෙන්න පුළුවන්. මට වෙනස් වෙන්න පුළුවන්. දැන් මම අපේ භාවනා මධ්‍යස්ථානයේ වැඩ කරනකොට අපිට ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගොල්ලෝ සමහරට මට කියන එකක් තමයි අනේ හාමුදුර අපි කරාට වැඩක් නැහැ මේ මිනිස්සු ඕවා ඔක්කොම දාලා යන්නේ පාරේ තමයි. මම ඒ වෙලාවේ කියන්නේ පාරේ මිනිස්සු දාලා ගියට අපිට කරන්න දෙයක් නැහැ. අපිට පාර සුද්ධ කරන්න බැරි වෙයි සමහර විට. හැබැයි අපේ ආයතන සුද්ධ කරලා අපිට තියාගන්න පුළුවන් මෙතෙන් එන හැම කෙනෙක්ම භාවනා කරන්න එන මිනිස්සු මගේ ගෝල් එක ඒ මිනිස්සු ගිහිල්ලා කුෂන් එක උඩ ඉඳවලා භාවනා කරන එක නෙවෙයි. මගේ ආයතනයට ගේට්ටුවෙන් එනකොටම මිනිස්සුන්ට භාවනාව කියන එක වෙන්න ඕන. ගහකොළ දකින්නකොට මිනිස්සුන්ට භාවනාව වෙන්න ඕනේ. ගහකොළ දකින්නකොට මිනිස්සු සංවේදී වෙන්න ඕනේ. පිරිසිදුකම දකින්නකොට මිනිස්සුන්ට භාවනාව ඇති වෙන්න ඕනේ. ඒක කරවන්න තියෙන එකක් නෙවෙයි සුජි. වෙන්න ඕන දෙයක්. නැචරලි ස්වභාව ධර්මයෙන්ම ස්වභාවයෙන්ම වෙන්න ඕන දෙයක්. ඉතින් මම කියන්නේ අපි උත්සාහ කරන්න ඕනේ මේ අපි ජීවත් වෙන සමාජ පරිසරය තුළ හැම කෙනාටම ඔන්න ඔය අධ්‍යාපනය දෙන්න. එතකොට රටක් ලස්සන වෙනවා, සමාජයක් ලස්සන වෙනවා, මිනිස්සුන්ගේ පෞරුෂත්වය වර්ධනය වෙනවා. ඊට පස්සේ ජීවත් වෙන්න පුරුදු වෙනවා නේද? ඉතින් අන්න ඕ වගේ දේවල් ටිකක් තමයි මම දකින්නේ. හරි ප්‍රැක්ටිකල් කතා ටිකක් මම මේ කිව්වේ. පැහැදිලිවම. හාමුදුරනේ ඊතර දැන් ඔබ වහන්සේ භාවනාව සම්බන්ධ විශේෂඥයෙක්. ඒකට කතා දෙයක් නැහැ. ඉතින් මේ පරිසරය තුළ මම මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහුවොත් මේ ගස් සියල්ලම මේ තියෙන හැම ශාකයක්ම භාවනා කරනවද මේ? මොකද්ද එයාලා කිසිම දෙයක් අපි දකිනවා ඒ අපි ඇත්තට අපි මේකට ගොඩක් හිමිදෙලා බැලුවම අපි මේකට ගොඩක් ගැඹුරු මේ දිහා බැලුවම මේ ශාකයක් එයා අපි යාට මොනවා කරත් ඒ හැමදේම දරාගෙන එයා ඉන්නවා. ඔබට තේරෙන්න පුළුවන් මේ මම කතා කරන්න යන්නේ දේ අපි මේ කතිකාවත නිර්මාණය කරන්න යන්නේ ටිකක් ගැඹුරු පැත්තකට. ඔබට වැටෙන ආකාරයෙන් මේ පිළිබඳව අවබෝධ කරගන්න. මේ ගහකොළ අපේ හාමුදුරනේ දැක්කම අපිට තේරෙනවා බොහොම නිස්කලංකයි. දැන් ඔබත් මමත් මෙතන කතා කර කර ඉන්නකොට අපි ගස්වැල් දිහා බලනකොට මෙතන දැන් අපිට අනුකූල පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට පේනවා මේ ගස්වැල් අපි හිතනවා මේවා දැන් අපිත් මේක දැන් මේ මෙතන මේ රාමුවේ කොටසක් වෙලා අපි මෙතන නැති වෙලාව හිතන්න. අපි මෙතන නැති වෙලා අපි ගිය අපි ගෙවල් වලට ගිහින් අපි එහෙම නැත්නම් අපි වෙන කොහෙට හරි ගිහිල්ලා අපි මේ තැන ඉමේජින් කරලා බලනකොට මේ ස්ථානයේ තියෙන ගහක් මේ ස්ථානයේ තියෙන පැලයක් ඒ විදිහට මෙතන වෙලා ඉන්නවා. මම ඔබ වහන්සේගෙන් අහනවා මෙහෙම දෙයක්. මේ ගස් භාවනා කරනවා. මේ ගස් මේ ශාක මේ මොකක්ද මේ පරිසරයට ඇවිල්ලා මොකක්ද මේ ඔබ වහන්සේට දැනෙනවා මම මේ අදහස් ප්‍රකාශ කරන්න මට කියනවා මට තේරෙනවා ඔයා කියන එක. ඔව් මේ ඔව් ඇත්තටම මට හිතෙන්නේ මේ ගස් භාවනා කරනවා කියලා. මේ ගස් මට කතා කරනවායි කියලා මට දැනෙන්නේ. මේ ගස් මට hina වෙනවායි කියලා මට දැනෙන්නේ. මේ ගස් මට කරුණාව මෛත්‍රිය කියන දෙනවායි කියලා මට දැනෙන්නේ. දැන් බලන්න දැන් ඔයා ඔය කතාව කියාගෙන ඒක ගොනු කරගෙන එනකොට මම බැලුවා මේ ගස් ඔයා කියනකොට මම බලන්න උත්සාහ කරා මේ ගස් දිහා. මේගොල්ලෝ මේ මහා විශාල රූක්ෂ ගස් මේවා හිටන් ඉන්න හැටි. මේවා තියෙන හැටි. මේවා හැදිලා තියෙන හැටි. වසර දහස් ගාණක් මේක රක්ෂිතයක් නේද? ඉතින් කොච්චර ලස්සන තියලාද? ඉතින් ඇයි අපේ මිනිස්සුන්ට මේවත් එක්ක ජීවත් වෙන්න බැරි? නේද? මේවත් එක්ක ජීවත් වෙන්න බැරි. ඇයි අපිට මේ ගහකොළ ඒ ශබ්දවලට ඇහුම්කන් දෙන්න බැරි? දැන් මම ඔයාට ඇත්තටම ආසයි සුජිත් කියන්න අපි දෙන්න ඉන්නේ මේ ලස්සන පරිසරයක. පොඩ්ඩක් විනාඩියක් අපි දෙන්න S2 වහගෙන අපි මේ ගස් කොළන් වල ශබ්ද වලට ඇහුම්කන් දෙමු. ඔයා හිතලා බලන්න ඔයාට මොකද්ද දැනෙන්නේ කියලා. අපි පොඩ්ඩක් S වහගෙන මං අහනවා ඔබත් ඉන්නේ කොහේ හරි පරිසරයක නම් එවැනි තැනක S2 වහගෙන මොහොතකට මේ ගස්වල තියෙන හුළඟේ තියෙන සද්දෙට සවන් දෙන්න. හොඳයි දැන් ඔයා හිතලා බලන්න ඔයාට මොකද්ද දැනෙන්නේ? මට දැනුනේ නම් සුවපත් වීමක් දැනෙනවා.
මට ද්වේෂය ඇති වෙන්නේ නැහැ මේවත් එක්ක ඉන්නකොට. තරහව ඇති වෙන්නේ. ඒකෙන් මම කියන්නේ නෑ කාටවත් මේ කැලෑගත වෙන්න මොකක්ද ඒක කියන්නේ වනගත වෙන්න කියලා. වනගත වෙන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් මේවත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. තාම හොඳ කාරණයක් ඔබ වහන්සේ මතක් කරන්නේ. ඇත්තෙම මම ඇස් දෙක පියාගෙදි මට කල්පනා වුණ දේ තමයි මේ ශබ්ද රටාව නැහෙද්දි මට හිතෙනවා ඒක හිතට දැනෙන්නේ අපේ හාමුදුරනේ. ඒක හිතට දැනෙන්නේ දැන් අපි ඉන්නවා අපි මේ අන්තර්ජාලය ඊට පස්සේ මේ කාර්මික ලෝකය මේ හැමදේමත් එක්ක ඇත්තටම අපි ගොඩක් බිසි වෙලා ඉන්නේ. හැබැයි පුද්ගලයෙක්ට මේ ලෝකයේ මේවත් එක්ක ඉස්සරහට යනකොට අපිට මේවත් එක්ක තරඟ නොකර යන්න බෑ. අපි ඒවත් එක්ක තරඟ කරලා ඉස්සරහට යන්න ඕන. ඒකට තමයි මේ අපි දෙයක් ලබා ගන්න. තමයි මේ ලෝකෙ හැදලා තියෙන්නේ. බහුතරයකට මේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට මේ වගේ දෙයක් මේක ඊටාම මම විශ්වාස කරන විදිහට අපේ හැමෝටම මට දැනෙන විදිහට මේක ඊටාමත් අපි සංවේදී විය යුතුයි මේ දෙයට අහුම්කම් දෙන්න. අපි මනසින් ගොඩාක් සැහැල්ලු යුතුයි මේ දේ රස විඳින්නට පවා. ඉතින් අපේ හැමෝටනේ මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි බුදුරජාණන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පරිසරය සම්බන්ධ ගොඩාක් ලොකු කතිකාවතක් උන්වහන්සේ නිර්මාණය කළා. මම මේ කතාව ඔබ සියලු දෙනාට ඉදිරිපත් කරද්දී මට තියෙන මම කියන්න ඕන අනිත් දේ තමයි සුජාත හාමුදුරුවන්ගේ චරිතය මම පෞද්ගලිකව උන්වහන්සේව අධ්‍යයනය කිරීමද මට තේරුණේ මේ බෞද්ධ දර්ශනය මෙතන තියෙන බෞද්ධ දර්ශනය අපි දහමක් අපි ආගමක් කියන මේ වගේ බැඳීම් වලට නොයා උන්වහන්සේ ඉස්ලාම් භක්තිකයෙක්ට හින්දු භක්තිකයෙක්ට ඊට පස්සේ ක්‍රිස්තියානි භක්තිකයෙක්ට මේ හැමෝටම මේ මෙසේජ් එක තමයි ලබා දෙන්න උත්සාහ කරන්නේ. අපේ හාමුදුරුවනේ මන් කැමති දැනගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ ඕන තරම් අපිට උදාහරණ තියෙනවා පරිසරය සම්බන්ධව කියපු දේවල්. ඉතින් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මේ දේවල් මේක බුද්ධ ආගම මේක ඉස්ලාම් ආගම මේක ක්‍රිස්තියානි ආගම කියලා වෙන් කරනවා මේ හොඳ දේවල් හරියන් ගන්න නැහැ. ඊට පස්සේ අපි හිතනවා මේ බෞද්ධ ආම්දුර කෙනෙක් මේ දේ කියන්නේ මේ ගස් කලන් කියන්නේ මේ භාවනා කරනවා මේ වහන්න කියනවා nothing. එහෙම හිතනවා. හාමුදුරනේ මොකද්ද ඔබ වහන්සේ මම දැකලා තියෙන ඔබ වහන්සේට බොහෝ පිරිසක් ආගම් ભેද නොසලකා හරින්න ඔබ වහන්සේගෙන් ගොඩ බොහෝ දෙනෙක් අනුශාසනා ලබනවා. අපේ හාමුදුරනේ මේ පිළිබඳ හරි සරල කතාවක් තියෙන කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු හිතලා නැහැ. මිනිස්සු හිතන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි බුදුහාරන්ගේ ඒ කියන්නේ ඩීප් ටීචින් ගැන හිතන්නේ. ගැඹුරු දර්ශනය ගැන හිතන්නේ. නමුත් මේ කියන කතාව බුදුහාරව චරිතේ මුල සිට අග දක්වා තියෙනවා. සිද්ධාර්ථ උපදින්නේ කොහෙද? ගහක් යට. අපි කියනවා නම් ගහක් යට. නිකම්ම නිකන් ගහක් යට. අපි ඕක දැන් ඔය මේ ලස්සන කරලා කිව්වට මේ වගේ ගහක් යට තමයි සිද්ධාර්ථ උපදින්නේ. එතකොට සිද්ධාර්ථ කියලා බුදු වෙන්නේ කොහෙද? ගහක් යට. සිද්ධාර්ථ කියලා පිරිනුවන් ඒ කියන්නේ බුදුහාම පිරිනුවන් පාන්නේ කොහෙද? ගහක් යට. ඉතින් ඊට වඩා දෙයක් තියෙනවද ගස් ගැන කියන්නේ? ඊට පස්සේ කියනවනේ නේද? මොකද්ද සත්සතිය ගත කරනකොට අනිමස ලෝචන පූජාවෙන් ඒ ග්‍රේට්ෆුල්නස් එක ග්‍රැටිටියුඩ් කියන එක කෘතවේදීකම ගහකට බුදුහාමරව පූජා කරයි කියලා ඇස් පිය නොහෙලා බැලුවා නේද? ඉතින් එහෙමනේ කියන්නේ නේද? එහෙම බලන් හිටියයි කියලා හරි ලස්සන කතාවක් කියනවා. ඉතින් එහෙම දර්ශනයක් අදහන අපිට ඕක ආගමට අයිති එකක්ද? බුද්ධ ආගමට නේ ඕක විශ්වයට අයිති දර්ශනයක්. ඒ කියන්නේ විශ්වීය දර්ශනයක් තමයි බුදුහාමර කියලා තියෙන. ඉතින් ආයේ තව ගොඩාක් જાති මට කියන්න පුළුවන් බුදුහාමර ඒ පොයින්ට් අවුට් කරපුවා. නමුත් මම හිතන්නේ උන්වහන්සේගේ චරිත කතාවේ ඉපදීමත් බුදු වීමත් පිරිනුවන් පෑමත් දිහා බැලුවාම ඊට වඩා දෙයක් ආයි කියන්න නෑ. පරිසරය ගැන මොනතරම් උන්වහන්සේ පරිසර වේදියෙක්ද කියන එක වේදී වුණාද කියන එක කියන්න පුළුවන්. ඉතින් මේ තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් භාවනාව පරිසරය එක හා සම්බන්ධ සිදුවෙන ක්‍රියාවලියක්. අපේ හැමෝටම අපි දන්නවා බොහෝසෙන් වනගත වෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ කාලේ බුද්ධ කාලයට ගියොත් එහෙම රහතන් වහන්සේලා මේ වනගත වෙලා මේ ඔවුන් දැහැන්නට පිවිසෙනවා. පරිසර එච්චරකටම මිනිස්සුව සමග සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් ගැටලුව අපි මොකක්ද කරන්න ඕනේ හැමෝටම මේ දේවල් මේ පරිසරයේ තියෙන මේ සෙන්ස් එක මිනිස්සුන්ට ලං කරන්න. මම කියන්නේ මම ඇත්තටම මේ ශ්‍රාවකයෝ මේක බලන අයට මම කියන්න ආසයි දෙමව්පියෝ හැටියට තරුණ දෙමව්පියෝ මම දන්නේ අපේ දෙමව්පියන්ගේ ජෙනරේෂන් එක මට ආයේ වෙනස් කරන්න පුළුවන් වේද කියන එක නම් මම විශ්වාස කරන්නේ නැහැ.
නමුත් මම හිතනවා ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක වෙනස් කරන්න පුළුවන් කියලා. මේ ලෝකේ තියෙන ඕනම ප්‍රශ්නයක් වෙනස් කරන්න ඕනේ නම් මම කියන්නේ ඒක පරම්පරාවක් වෙනස් කරන්න ඕනේ. ඒ පරම්පරාව මෙතන මම වෙනස් කළොත් ඒක තමයි ඊළඟට යන්නේ. කන්ටිනියු වෙන්නේ ඒක. ඒ නිසා මම කියන්නේ මේ තරුණ දෙමව්පියන්ට තරුණ අම්මලා තාත්තලාට කියන්නේ ළමයි ගිහිල්ලා මැක්ඩොනල්ඩ් එකට දාන්න නැතුව ළමයි ගිහිල්ලා පීසා හට් එකට කියලා මේ එතන ගිහිල්ලා ඒවත් එක්ක ඉන්නේ නැතුව විවේකයක් තියෙන වෙලාවකට ළමයි එක්කයි යන්න ගමකට ළමයි එක්කයි යන්න කැලේකට මේ වගේ ලස්සන කැලේකට දැන් මගේ ගෝලයා පොඩි හාමුදුරුවෝ ඉන්නවා මං ඇහුව කාරණයක් තමයි පොඩි හාමුදුරන්ගෙන් මේ වගේ කැලේකට ඇවිල්ලා තියෙනවද කියලා නෑ කිව්වා මං අහන්නේ අපේ ළමයිගෙන් අහලා බලන්න දෙමව්පියන් අහලා බලන්න කී වතාවක් ළමයි මේ වගේ ලස්සන කැලේකට එක්කන් ඇවිල්ලා තියෙනවද මම හිතන්නේ දෙමව්පියෝ අපේ ළමයි සංවේදී කරගන්න ඕන නම් මම කියන්නේ පරිසරයට සම්බන්ධ කරන්න. පරිසරයත් එක්ක ජීවත් වෙන්න යොමු කරන්න. සතා සිව්පාව දිහා දැන් බලන්න බල්ලෙක් දැක්කොත් ලංකාවේ. පාරේ බල්ලෙක් දැක්කොත් තමන්ගේ ගේට්ටුව ගාවට බල්ලෙක් එනවා දැක්කොත් අපි ඉස්සල්ලාම මොකද කරන්නේ? ගන්නේ ගලක්. මන් දන්නවා සමහරට බල්ලෝ කරදරයක් වෙන්න පුළුවන්. නමුත් අපිට පුරුදු වෙලා තියෙන්නේ ගලක් ගන්න. ගලක් නැත්තම් අඩු ගානේ බිමට හරි නැවෙනවා. ඉතින් අපි සංවේදී නෑ. නමුත් බල්ලා ඇතුළට එනවා නම් ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් මං කියන්නේ මිනිස්සු හරීම මේ වගේ බෞද්ධ පරිසරයක හැදුනාට මට හිතෙන්නේ මිනිස්සු හරීම අකාරුණිකයි කියලා. ඒ අකාරුණිකකම තියෙන පරිසරයට විතරක් නෙවෙයි සුජි. ඒගොල්ලෝ Tamanටම අකාරුණිකයි. Tamanගේ ඇතුළම අකාරුණිකයි. ඉතින් Taman ඇතුලේ අකාරුණික වෙනකොට Tamanට Taman ද්වේෂ කරන චරිතවල අපි කොහොමද බලාපොරොත්තු වෙන කවදා හරි මේ දරුවෝ අම්මලාට තාත්තලාට පරිසරයට සතා සිව්පාවට ආදරය කරයි කියලා මං කියන්නේ දැන් මම මෛත්‍රී භාවනාව වැඩිපුර පුරුදු කරන කෙනෙක් කවුරුත් ඇහුවොත් එහෙනම් මෛත්‍රී භාවනාව හාමුදුරුවෝ කොහොමද කරන්නේ කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ එක කරන ක්‍රමයක් තමයි මම ගාබේජ් දාන්නේ නැහැ හැමතැනම මම මෛත්‍රී භාවනාව කරන ක්‍රමයක් මම ප්ලාස්ටික් වෙන් කරනවා ඒ මගේ මෛත්‍රී භාවනාවේ ක්‍රමයක් තේනවද මෛත්‍රී භාව කරනවායි කියලා කියන්නේ දැන් අපි හිතමු මම මෙතෙන්ට වෙලා සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා ඒක සාම්ප්‍රදායික මෛත්‍රී භාවනාව ඊට වැඩිය හොඳ නැද්ද මගේ මෛත්‍රී භාවනාව මේ කැලේ විසි කරලා තියෙන කුණු ටික හෙඳන් යන්නේ කියනකොටද දැන් මට ඒ ප්ලෑන් එකක් තියෙනවා තම ප්‍රායෝගික මෛත්‍රී භාවනාව ඉතින් මං කියන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ ඕක ඉතින් එතෙන්ට මෛත්‍රිය නැතුව බොරුවට S2 වහගෙන පන්සලට ගිහිල්ලා සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්පූර්ණ බොරුවක්. පැහැදිලිවම මේ බොහෝසෙන් තාර්කික සහ අභියෝගාත්මක ප්‍රකාශක කතා. ඉතින් මම අවසාන වශයෙන් බොහොමසින් දැනගන්න කැමතියි. මේ කාලේ කොරෝනා වසංගතයක් හැදිලා මුළු ලෝකයක්ම පීඩිතව ඉන්න කාලයක්. මේක සබහාදාමන කරපු දෙයක් නිසාද ලැබුණේ? හරියටම හරි. ඉතින් මේක අනාගතයේදී අපි මේ වගේ දෙයක් ඇති නොවෙන්න. එහෙම නැත්නම් මේ ව්‍යසනයෙන් අපි ඉක්මනට රිකවර් වෙන්න. එහෙම නැත්නම් මේකෙන් අපි ඉක්මනින්ම සුවපත් වෙන්න මොනවද මේ සමාජයේ තියෙන වගකීම? ඊටාම සරලව කිව්වොත් මම හිතනවා අපිට මේ කොරෝනා කියන ගොඩාක් හේතු ඇති. මම විශ්වාස කරන්නේ අපි මේ පරිසරයට කරපු හානියේ විපාක තමයි මේ අපි අත්විඳින්නේ. සතා සිව්පාවට කරපු ගස් කොළන් වලට කරපු මේ පරිසරය විනාශ කරපු එකේ හානිය තමයි අපි අද මේ අත්විඳින්නේ. හරිද? ඒ නිසා මේකට අපි කියන්නේ දැන් තමයි ඇහැරෙන්න වෙලාව. දැන් අපිට මේ පොඩි ත්‍රෙටන් එකක් තර්ජනයක් අපිට ස්වභාව ධර්මයේ කරනවා. දැන්වත් උඹලා හැදියල්ලා. නැත්තම් මම මීට වඩා දෙයක් උඹලා වෙනුවෙන් මම කරනවා කියලා. ඒ කියන්නේ පරිසරයත් එක්ක අපි ඒවට ආදරය කරේ නැත්තම් පරිසරය අපිට දඬුවම් දෙනවා. මම ඒක විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මම සියලු දෙනාටම ආදරෙන් ඉල්ලන්නේ බෞද්ධයනි. ඒ වගේම අනිත් ආගම් පිළිපදින සහෝදර සහෝදරිනි මම ඔබ සියලු දෙනාගෙම ඉල්ලන්නේ මේ ව්‍යසන වලින් මිදෙන්න පුළුවන් තරම් ගස් කොළන් වලට ආදරය කරන්න. එක ගහක් හදන්න. මගේ ගෝලයෙක් ඉන්නවා. එයා මගෙන් ඇහුවා මම මැරුණට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒක දිග කතාවක්. අන්තිම කොටස කියනවනම් ඒ කතාවේ මම කිව්වේ මම මැරුණට පස්සේ නම් කළා වැඩක් නැහැ මොනවද? මං ඉන්නකොට කරන්න දේ තියෙන තමයි වටිනාම දේ. හැබැයි මැරුණට පස්සේ මොනවා හරි කරන්න ඕන නම් මම කිව්වා ගස් 1000ක් මගේ නමින් හදන්න කියලා. හැබැයි ආයක පොරොන්දු වෙලා තියෙනවා. මම මැරුණ දවසට ගස් 1000ක් හදනවා කියලා ලෝකේ කොහේ හරි තැනක. ඉතින් මම හිතන්නේ ගහක් හදන්න කාලේ නැත්තම්
තියෙන ගහක් ආරක්ෂා කරන්න. ආරක්ෂා කරන්න. ඒක තමයි මම ලෝකෙට දෙන පණිවිඩේ. මම හිතනවා ඒක තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව එක කොටසක්. ඒක තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒක තමයි කරුණාව කියලා කියන්නේ. එහෙම ජීවත් වෙලා බලන්න ජීවිතේ කවදාකවත් කරදරයක් වෙන්නේ නැහැ. ස්වභාව ධර්මය ඔබව ආරක්ෂා කරනවා. ඒක තමයි අපිට තියෙන එකම ආරක්ෂාව කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට බොහොම පිං සිද්ධ වෙයි. මේ වගේ මිනිස්සුන්ට ප්‍රායෝගික දැනුමක් දීලා ප්‍රායෝගික අවබෝධයක් දෙන්න මේ වගේ සාකච්ඡාවක් කිරීම ගැන මේ වගේ ලස්සන තැනක මම ඔයාලට බොහොම කෘතවේදී වෙනවා. පිරුවන් සරණයි. ඉතින් අපිට ඕන වුණේ මේ ආශාද සම්පන්න ලෝකයේ පුරාවට මිනිසුන් විවිධාකාර විදිහේ අදහස් විවිධාකාර විදිහේ ගැටලු වලට ලක් වෙලා ඉන්නවා. අපිට ඕන වුණේ යම් හෝ දෙයක් ඔබට ලබා දෙන්න අපේ මේ chat එක තුලින්. ඉතින් නැවත මෙවැනි වැඩසටහනක ඔබට